ධර්මානුශාසනාව අද දේශකයාණන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍යපාද කිව්ලේ ගෙදර නාරද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන් මහරගම කටුවාවල පාර පදිංචි සමරසේන පවුලේ දූදරු පිරිස. ගලගෙදර වත්ත පදිංචි පී.ජී.එස්. වික්‍රමසිංහ මහත්මිය. මරදන් කඩවල පෙරියකුළම අරුණ නිවසේ පදිංචි ටී.බී. සෝමාවතී මහත්මිය. මාතලේ විදුහල්පදෙසේ පදිංචි සුනේත්‍රා ඒකනායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. සදහැවතුනි, සුගතියට මග යන මාතෘකාව යටතේ විමානවත්තු ප්‍රකරණය ඇසුරු කරගෙනයි දේශකයාණන් වහන්සේ අද ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. දැන් අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධං වං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ
අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස. ඉදපන බ්‍රාහ්මන ඒකච්චෝපානාතිපාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති පිසුනා වාචා පටිවිරතෝ හෝති සම්පප්පරුසා වාචා පටිවිරතෝ හෝති සම්පප්පලාපා පටිවිරතෝ හෝති අනබිජ්ජාලු හෝති අව්‍යාපන්න චිත්තෝ හෝති සම්මාදිට්ඨිකෝ හෝති සෝදාතා හෝති සමනස්සවා බ්‍රාහ්මනස්සවා අන්නං පානං වත්තං යානං මාලා ගන්ධ විලේපනං සෙය්‍යාවසත පදීපෙය්‍යං සෝකායස්ස බේදා පරං මරණා දේවානං සහව්වෙතං උපපජ්ජති සෝතත් ලාබී හෝති දිබ්බානං පංචන්නං කාම ගුණානංති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, අද මේ අවස්ථාවේදී අපි ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට තබා ගත්තේ අංගුත්තර නිකායේ දසක නිපාතේ ජානුස්සෝනී කියන සූත්‍රයේ එන එක්තරා ධර්ම දේශනා පාඨයක්. ඉතින් අද මේ පොසොන් සතිය ධර්ම දේශනා මාලාවේ අපට ලැබී ඇති මාතෘකාව තමයි සුගතියට මඟ. සුගතියට මඟ. ඒක අපට කතා කරන්න තියෙන්නේ විමානවත්තු ප්‍රකරණය ආශ්‍රය කරගෙන. එතකොට සුගතියට මඟ විමානවත්තු ප්‍රකරණය ආශ්‍රයෙන් තමයි මේ දේශනා කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් පින්වත්නි, අපි පොසොන් මාසේ මේ පොසොන් සතිය, ඉතින් මේ සතියේ කරන ධර්ම දේශනාවේ අද අපට මාතෘකාව වශයෙන් ලැබී තියෙන්නේ සුගතියට මඟ කියන මාතෘකාව. ඉතින් ඒ මාතෘකාව අපට සාකච්ඡා කරන්න තියෙන්නේ විමාන වස්තු උපකරණය ආශ්‍රය කරගෙන. විමාන වස්තු උපකරණය ආශ්‍රය කරගෙන. ඉතින් ශ්‍රී ලංකා මිගුවන්විදුලි සංස්ථාව විශේෂයෙන් මේ ස්වදේශීය සේවය අපේ රටේ විශේෂ සේවාවක් සිදු කරන ආයතනයක්. මේ ධර්ම දේශනා මගින් අපේ රටේ ජනතාවගේ ආධ්‍යාත්මය සුපෝෂණය කරලා, ඒ වගේම වර්ධනය කරලා ඔවුන්ට මේ සංසාරගත විමුක්තිය සලසා දෙන්න. දේශීය වශයෙන්, විදේශීය වශයෙන් මේ ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම ඒ වගේ සිතක් සාන්තියක් සලසා දෙන වැඩපිළිවෙලක්. ඉතින් මේක চিරාත් කාලයක් තිස්සේ කරන තාම වටිනා ඒ වගේම උසස් පුණ්‍ය කර්මයක්. එතකොට අද මේ විමානවත්තු නැත්තං දේශනාව කියන එක පිළිබඳව කතා කරනකොට මේකට කාරණයක් තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරනවා. ඉතින් උන්වහන්සේ දේවානම්පියතිස්ස රජුව හම්බ වෙනවා. ඒ හම්බ වෙලා ඊළඟට උන්වහන්සේ අර අම්බස්තලේ නැත්තම් මිහින්තලේදී පොඩි සාකච්ඡාවක් කළා. ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුව මොන වගේ කෙනෙක්ද කියන එක පිළිබඳව පොඩ්ඩක් හොයලා බලලා අර අඹ පිළිබඳ ප්‍රශ්නයක් අහලා, ඥාතින් පිළිබඳ ප්‍රශ්නයක් අහලා ඊළඟට සැක දුරු කරගෙන රජුරවන්ට ධර්මයේ තේරුම් ගන්න පුළුවන් කියලා උන්වහන්සේ
අවබෝධ කරගන්නවා. ඉතින් උන්වහන්සේ මූලික වශයෙන් මෙහිදී චුල්ලහත්ය බදෝපම සූත්‍රය දේශනා කරලා ඒ මේ පංචශීල ප්‍රතිපත්තියේ තියෙන වැදගත්කම මොකක්ද කියන එක පැහැදිලි කරලා දෙනවා. ඊළඟට ඒ දේශනා මාලාව සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කරලා දෙවෙනි දවසේ තමයි මේ විමානවත් උපකරණ කියන මේ සූත්‍ර දේශනාව උන්වහන්සේ සිද්ධ කරන්නේ. ඉතින් දෙවන පිරිස රජුරුව මිහිඳු මහරහතන් වහන්සේට ආරාධනා කරනවා අපේ නිවසට වඩින්න කියලා. ඉතින් උන්වහන්සේ වැඩමවනවා. මේ වැඩුවාන් පස්සේ ඒ රජගෙදර ඉන්න බිසෝන් වහන්සේලාට විශේෂයෙන් කාන්තාවන්ට උන්වහන්සේගෙන් බණ අහන්න ඕනේ කියලා කියනවා. ඉතින් එහෙම බණ අහන්න ඕනේ කියලා කිව්වහම මේ අනුලා බිසෝන් වහන්සේ ප්‍රදාන 500ක් කාන්තාවන්ට තමයි මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්නේ. එතකොට උන්වහන්සේ එහිදී විමානවත් උපකරණය දේශනා කරනවා, පේතවත් උපකරණය දේශනා කරනවා, සත්‍ය සංයුත්තේ දේශනා කරනවා. ඒ දේශනා කරලා ඊළඟට ඒගොල්ලන් ශ්‍රද්ධාවන්ත ඒ වගේම බෞද්ධ උපාසක උපාසිකාවන් බවට පත් කරනවා. ධර්මයේ අවබෝධ කරගත් ධර්මයේ පිළිබඳ මූලික හැඟීමක් ඇතිගත් පිරිසක් බවට පත් කරනවා. ඉතින් විශේෂයෙන්ම ඒ රජගෙදර පිරිස අරමුණු කරගෙන තමයි මේ සූත්‍ර දේශනාව සිද්ධ කරලා තියෙන්නේ. එතකොට විමානවත් උපකරණයෙන් පැහැදිලි කරන්නේ මේ පින්කම් කරලා දිව්‍ය ලෝකේ ඉපදිච්ච චරිත පිළිබඳ තමයි කතා කරන්නේ. එතකොට පින්කම් සිද්ධ කරලා ඊළඟට කොහොමද දිව්‍ය ලෝකෙ උපදුනේ? දිව්‍ය ලෝක උත්පත්ති ලැබ විදිහ තමයි මේ විමානවත් වලින් කියන්නේ. පේතවත් වලින් කියන්නේ අකුසල් කරලා කොහොමද ඒගොල්ලෝ අපායට ගියේ කියන එක පිළිබඳව. ඊළඟට සත්‍ය සංයුත්තය කියන්නේ සූත්‍ර දේශනා රාශියක් තියෙන එකක්. සම්පූර්ණයෙන් මෙහිදී පැහැදිලි කරන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තේරුම් අරගෙන ඊළඟට මේ දුක්ඛ ඊළඟ නිරෝධ දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියලා මේ චතුරාර්ය සත්‍ය තේරුම් අරගෙන නිවන් අවබෝධ කරගන්නේ කොහොමද කියන කාරණා ටික තමයි මෙහිදී මේ රජගෙදර මේ පිරිසට මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරන්නේ. එහෙම තමයි අපේ මේ ධර්මයේ ආරම්භ වෙන්නේ. ඉතින් ඒ නිසා අපට සුවිශේෂයක් අපට විශේෂත්වයක් තියෙනවා. අපි මේ පොසොන් සතියේ මේ දේශනා මාලාවේ මේ විමානවත් උපකරණය ආශ්‍රය කරගෙන එයින් උදාහරණ අරගෙන කොහොමද මේගොල්ලෝ දිව්‍ය ලෝකෙ උපදින්නේ කොහොමද? ඒ නිසා මේ සුගතියට මඟ සැලසෙන්නේ කොහොමද කියන එක තමයි මේ දේශනාවේ මාතෘකාව හැටියට අපට සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් එහිදී මා මේ දේශනා කරපු සූත්‍ර පාඨයේ ඒ සඳහා ඊටාම හොඳ උදාහරණයක් කරුණු සහිතව පැහැදිලි කරනවා. මේ බුදු පියාණන් වහන්සේ දෙවියන්ගේ සහවතාවට නැත්තම් දෙවියන් සමග උත්පත්තියට දිවි ලෝක උපදින්න මොකද්ද හේතු වෙන්නේ කියලා. ඉතින් ඒකෙදී මුලින්ම මම පැහැදිලි කරන්න කැමතියි ඉදපන බ්‍රාහ්මණ ඒකච්චෝ මහන්නේ බ්‍රාහ්මණ කියලා කියන්නේ සාමාන්‍යයෙන් වික්ෂුන් වහන්සේටත් කියනවා පොදුවේ ඊළඟට ආමන්ත්‍රණය කරන වචනයක්. එතකොට අනිත් එක ජානුසෝනි බමුණ අරමුණු කරගෙන මේ දේශනාව සිද්ධ කරන්නේ. ඒ නිසා තමයි මේ බමුණ මේ ලෝකේ සමහර කෙනෙක් පානාතිපාතා පටවිරතෝ හෝති. ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා තියෙනවා, අදින්නාදානයෙන් වෙන් වෙලා ඉන්නවා, ඊළඟට කාමේසු මිච්ඡාචාරා කියන එකෙන් වෙන් වෙලා ඉන්නවා, ඊළඟට පරුසා වාචා කියන එකෙන් වෙන් වෙනවා, පරුස වචන කියලා රළු බස් කියන එකෙන් වෙන් වෙලා ඉන්නවා, පිසුන වාචා කියලා කියන්නේ කේලම් කියන එකෙන් වෙන් වෙලා ඉන්නවා, ඊළඟට හිස්බස් කතා කිරීමෙන් වෙන් වෙලා ඉන්නවා. එතකොට මේ විදිහට මේ කියන වචනෙන් සිද්ධ වෙන වැරදි වලින් වෙන් වෙලා ඉන්නවා. ඊළඟට බොරු කීමෙන් වෙන් වෙලා ඉන්නවා. ඉතින් ඒක තමයි මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ. මේ අදින්නාදාන පටිවිරතෝ හෝති, කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදා පටිවිරතෝ හෝති, පිසුනා වාචා පටිවිරතෝ හෝති, පරුසා වාචා පටිවිරතෝ හෝති, සම්පප්පලාපා පටිවිරතෝ හෝති. මේ විදිහට මේ බුදු පියාණන් වහන්සේ මේ දේශනාවේ සඳහන් කරන්නේ ඒකයි. ඉතින් ඒ වගේම අනිත් පැත්තෙන් තවත් කාරණයක් තියෙනවා අනබිජ්ජාලු. අනබිජ්ජාලු කියලා කියන්නේ දැඩි ලෝභයෙන් අයින් වෙලා ඉන්නවා. දැඩි ලෝභයෙන් අයින් වෙලා ඉන්නවා. ඊළඟට අභ්‍යාපන්න චිත්තෝ කියලා කියන්නේ මේ ද්වේෂයෙන් හිත අයින් කරගෙන ඉන්නවා. ඊළඟට මිච්ඡා මේ සම්මාදිට්ඨිකෝ හොති කියලා කියන්නේ සම්මයා දෘෂ්ටියෙන් යුක්ත වෙනවා. එතකොට ඒ බඳු කෙනෙකුට වෙන්නේ මොකද්ද? ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ ඒ බඳු කෙනෙක් සාමාන්‍යයෙන් ওই විදිහට මේ ප්‍රාණඝාතාදී ඒ දස අකුසලයන්ගෙන් ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාමේසු මිච්ඡාචාරය,
ඊළඟට පරුසාවාච, ඊළඟට පිසුනාවාච, සම්පප්පලාප, මුසාවාද, දැඩි ලෝභය, ඊළඟට ද්වේෂය, ඊළඟට මිත්‍යාදිට්ඨිය කියන මෙන්න මේ ටිකෙන් අයින් වෙලා පටිවිරතෝ කියලා කියන්නේ අයින් වෙලා ඊළඟට ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ කරන වැඩ පිළිලක් තියෙනවා. සෝ දාතා හෝති සමනස්සවා බ්‍රාහ්මනස්සවා අන්නං පානං වත්තං යානං මාලාගන්ධ විලේපනං සෙය්‍යා වසත පදීපෙය්‍යං. මොකක්ද ඒගොල්ලෝ කරන්නේ? මේවායින් අයින් වෙලා ඒගොල්ලෝ මෙන්න මේව දේවල් කරනවා. මොනවද කරන්නේ? දාතා හෝති. ඔවුන් දෙනවා. පරිත්‍යාග කරනවා. කාටද? සමනස්සවා ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ පරිත්‍යාග කරනවා. මොනවද? අන්නං පානං වත්තං ආහාර පාන, ඊළඟට වස්ත්‍ර, ඊළඟට යාන වාහන, ගමන් පහසු සඳහා යම් පහසුන් සලසා දෙනවා. ඊළඟට මල් ගඳ විලවුන්, ඊළඟට ඒ වගේ පාවිච්චි කරන්නේ නැත්නම් ඒ පරිපාවිච්චි කරන්න කියලා කියන්නේ පූජා ද්‍රව්‍ය සිදු කිරීම සඳහා සෝන දුන් ආදිය පූජා පුළුවන්. ඊළඟ සෙය්‍යා අවස්ථ පදීපය කියලා කියන්නේ සායනය කරන්න තැන්, ඊළඟට පහන් සඳහා අවශ්‍ය කර නැත්නම් ආලෝකය සඳහා පහන් පූජා ආදී මෙන්න මේවා සිද්ධ කරනවා. එතකොට අර කියන දස අකුසල් වලින් අයින් වෙලා ඒගොල්ලන් මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. දන් දෙනවා, සිල් රකින්නවා, බණ භාවනා කරනවා, ඊළඟට වැඩිහිටියන්ට සලකනවා, ධර්ම දේශනා කරනවා, ඒවා අහනවා, මේ වගේ දේවල් සිද්ධ කරනවා. මේ වගේ කාරණා කරනවා. ඒකයි මේ කියන්නේ. එතකොට දීම කියන එක කරනවා. ඊළඟට වෙනත් පින්කම් කරනවා. සෝ කායස්ස බේදා පරම්මරණ දේවානං සහවෙතං උපජ්ජතේ. ඒ වගේ කෙනෙක් මොකද්ද වෙන්නේ? එතකොට මේ සුගතියට මගනේ අපේ මාතෘකාව. එතකොට එහෙම කරන කෙනා කායස්ස බේදා පරම්මරණ. කය බිඳීමෙන් මරණයෙන් පස්සේ නැත්තම් මරණයෙන් පස්සේ කය බිඳී ගොස් මරණයෙන් පස්සේ දේවානං සහවෙතං උපජ්ජති. දේවානං සහවෙතං උපජ්ජති කියලා කියන්නේ දෙවියන්ගේ සහභාවයට යනවා. දිව්‍ය ලෝකේ උත්පත්තිය ලබනවා. දිව්‍ය ලෝක උත්පත්තිය ලබනවා. ඊළඟට ඒ දිව්‍ය ලෝක උත්පත්තිය ලැබලා සෝ තත්තලාභී හෝති දිබ්බානම් පංචන්නං කාමගුණානං. සෝ තත්තලාභී හෝති. ඒ තනත්තා එහි ලාභියෙක් වෙනවා. මොනවාගේද? දිබ්බානම් පංචන්නං කාමගුණානං කියලා කියන්නේ දිව්‍ය පංච කාම ගුණයන් වල හිමිකාරයෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සැප සම්පත් වල උරුමකාරයෙක් බවට පත් වෙනවා. ඔය කියන්නේ ඇස කන දිව නාසය ශරීරය කියන මේ පිනවන්න පුළුවන් විදිහට ඊටාම හොදට සැප ඇතුව එහි උත්පත්ති ලබනවා. එතකොට පින්වත්නි මේ කාරණය තමයි ඔය දැන් මේවා නොකරන අයට වෙන දෙයක් නැත්තම් මේවා මේ දැන් මේ මේ කියන දස අකුසල්නේ මේ කිව්වේ මිහිඳු මහරහතන් වහන්සේ එදා ඒ විමානවත්ව ආශ්‍රය කරගෙන ඒ රජගෙදර ඉන්න අයට පැහැදිලි කළේ මේ වැරදි නොකර නැත්තම් මේ අපි මේ දස අකුසල් කියන ටික කොටස් කරලා බැලුවාන් පස්සේ හරිම ලේසි. ඒ කියන්නේ මේකෙන් කයින් සිද්ධ වෙන වැරදි තුනක් තියෙනවා. කයින් සිද්ධ වෙන වැරදි තුනක්. ඒ කය මොකද්ද ඒ සිද්ධ වෙන වැරදි තුන? ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය කියන මේ තුන සිද්ධ වෙන්නේ කයින්. එතකොට ප්‍රාණඝාතය කරන්නේ කයින්, සොරකම් කරන්නේ කයින්, කාම මිත්‍යාචාරය හැසිරෙන්නේ නැත්නම් ඒ කටයුතු කරන්නේ කයින්. ඊළඟට වචනයෙන් සිද්ධ වෙන වැරදි හතරක් තියෙනවා. මේ පැහැදිලි කරලේ ඒ කාරණා ටික. අපි ටිකක් මේක ඒ විදිහට බෙදාගත්තාම ලේසි. එතකොට වචනයෙන් සිද්ධ වෙන දේවල් තමයි බොරු කීම, කේලාම් කීම, හිස්බස් කතා කිරීම, පරුස වචන කතා කිරීම. එතකොට මෙතන හතරක් තියෙනවා. 4යි 3යි 7යි එතකොට. එතකොට වචනයෙන් සිද්ධ වෙන වැරදි තියෙනවා. වචනයෙන් සිද්ධ වෙන නිරන්තරයෙන් අපි වචනේ පරිස්සම් කරගත්තේ නැත්තම් මොකක්ම හරි පැත්තකට අපි යනවා. එතකොට බොරුවක් කියන්න පුළුවන්, කේලමක් කියන්න පුළුවන්, හිස් බස් කියන්නේ තීරුමක් නැති. ඒ කියන්නේ අද අපි විවිධ සාමාන්‍යයෙන් අරමුණක් නැහැ. ඊළඟට මේ විවිධ විදිහේ තොරතුරු ඉතින් අපි කතා කර ඉන්නවා. අනිත් එක තමයි පරුස වචන. රළු බස් කෙනෙකුට අහන්න බෑ. ඊළඟට ඒකෙන් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. තමුන්ටත් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. අනුන්ටත් ඉතින් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. රළු බස්, රළු වචන කතා කරනවා. ඒතර මේවා සිද්ධ කරන්නේ වචනේ. එතකොට මේ කට හොඳට පරිස්සම් කරගත්තොත් මේ හතරෙන්ම නිදහස් වෙලා ඉන්න පුළුවන්. මේක සිද්ධ නොකර ගන්න පුළුවන්. අනිත් එක තමයි සිත. එතකොට සිතනොත් වැරදි තුනක් සිද්ධ වෙනවා. එතකොට වචනයෙන් 4යි, කයින් 3යි 7යි, ඊළඟට සිතෙන් 3ක් සිද්ධ වෙනවා. ඒ සිතෙන් සිද්ධ වෙන වැරදි තුන තමයි විසම ලෝභය. විසම ලෝභය කියලා කියන්නේ ලෝභයේ මේ ඊ타ත්ම ප්‍රබලකම. දැඩි ලෝභය. දැන් අපිට මේ ලෝකේ ඉන්න මිනිස්යන් හැටියට තණ්හාව ආසාව තියෙනවා.
ඉතින් ඒක දැඩි. එතකොට අභිජ්ජාලු කියලා කියන්නේ දැඩිව තියෙන අයට. එතකොට දැඩි විදිහට තියෙනවා. තමන්ගේ සැප සම්පත් පරිහරණය කරනවන් තබා භුක්ති විඳිනවන් තබා වෙන කෙනෙක් ඒක දකින්නවටවත් කැමති නැති පිරිස් ඉන්නවා මේ සමාජවල ඉන්නවා අදත් ඉන්නවා ඊළඟට අතීතෙත් හිටියා ඊළඟට අනාගතයටත් එහෙමයි පහළ වෙනවා. දැන් ඒකට තියෙන හොඳ කතාවක් නේ අර අදින්න පුබ්බක බ්‍රාහ්මණයාගේ කතාව. ඉතින් කෝටි 80ක් ධනෙ තිබිච්ච මිනිස්සයා තමන්ගේ පුතාගේ අසනීපෙට බෙහෙත් කරපු නැති කෙනෙක්. ඉතින් ඒ වගේ මිනිස්සු අදත් මේ රටේ ලෝකේ සමාජයේ ජීවත් වෙනවා. එතකොට කොච්චර තිබුණත් ඒ පරිහරණය කිරීම කියන එක කරන්නේ නැහැ. ඉතින් ඒකට හේතුව තමයි මේ හිතේ තියෙන දෝෂයක් ඒක. හිතේ තියෙන දෝෂයක්. අර ඉල්ලීස ජාතකෙත් අපිට පැහැදිලි වෙනවා කොහොමද මේ තට්ටු 7කට ගිහිල්ලා කැවුම් කණ්ඩ මේ හිතිලා. ඉතින් ඒකට මේ තෙල් ඊළඟට හාල් ටිකක් වේදන් ඒ කියලා ලෙඩ වෙලා බොහොම අමාරුවෙන් හිටපු වෙලාවක මුගලන් හාමුදුරුවෝ සම්බන්ධලා ඉතින් මෙයා ඒක නිදහස් කරගත්තා. ඉතින් ඒ වගේ කතා ප්‍රවෘත්ති තියෙනවා. එතකොට දැඩි විෂම ලෝභය සිද්ධ වෙන්නේ මේ සිතෙන්. ඒ සිත සංවර කරගන්න ඕනේ. අනිත් එක තමයි මේ ව්‍යාපාද කියලා කියන්නේ. ව්‍යාපාද කියලා කියන්නේ ද්වේෂයට, තරහට, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මේ වගේ දේවල් මනසේ ඇති වෙන දෙයක්. එතකොට ඒකත් මනසින් සිද්ධ වෙන එකක්. මනසින් සිද්ධ වෙන එකක්. එතකොට අනිත් කාරණේ තමයි මිත්‍යා දිට්ඨි කියලා කියන්නේ. මිත්‍යා දෘෂ්ටිය මේ හොඳ වටිනා පාරක් තියෙද්දි ඒ පාරෙන් ඉවත් වෙලා තවත් කැලෑ පාරවල ඇවිද ඉන්න එක තමයි මිත්‍යා දිට්ඨිය. නැත්තම් යහපත් දැක්මක් තියෙද්දි හොඳ දර්ශනයක් තියෙද්දි ඊළඟට ඒකෙන් පරිබාහිර වෙච්ච යම් සුළු කාරණා පිළිබඳව අවධානය යොමු කරලා මේක පැත්තකට දාලා ඊළඟට විවිධ දේවල් පිළිබඳව හිතමින් කල්පනා කරමින් කර්මඵල විශ්වාසයක් නැතිව ඊළඟට සම්මා දිට්ඨියෙන් තොර වෙලා ජීවත් වෙන එක තමයි මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ. මේ කර්මයක් නැහැ, කුසලයක් නැහැ, ඵලයක් නැහැ, විපාකයක් නැහැ. ඉතින් අම්මා තාත්තලා එහෙම කියලා දෙයක් නැහැ, මෙලොවක් කියලා දෙයක් නැහැ, පරලොවක් කියලා දෙයක් නැහැ. මේ විදිහට කල්පනා කරලා විවිධ විදිහ අකටයුතුකම් කරමින් ජීවත් වෙනවා. ඉතින් ඒක තමයි මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ. එතකොට මෙන්න මේ 10. එතකොට මේ 10 සිද්ධ වෙන්නේ අපි කියනවානේ සිත, කය, වචනේ සංවර කරගන්න. සිත, කය, වචනේ සංවර කරගන්න කියලා කියන්නේ මේ 10න් ගැලවෙලා ඉන්න කියන එකයි කියන්නේ. එතකොට මේ 10න් මිදිලා ඉන්න. එතකොට මේ 10න් මිදෙන්න පුළුවන් වෙන්නේ ඔය සිත, කය, වචනේ සංවර කරගත්තාම. එතකොට ඒ සිත, කය, වචනේ සංවර කරගත්ත කෙනා ඒ සිත, කය, වචනේ සංවර කරගෙන ඊළඟට මොනවද මේගොල්ලෝ කරන්නේ? එතකොට මේගොල්ලෝ කරන්නේ මොනවද? අර දස පින් කිරියවත් ගණේට වැටෙන පින්කම් කරනවා. ඒකයි මේ සෝ දාතා හෝති සමනස්වා බ්‍රාහ්මනස්වා අන්නම් පානං වත්තං යානං මාලාගන්ධ විලේපනං සෙය්‍යවස පදීපයන් කියලා කිව්වේ ඒකයි. එතකොට අර දස අකුසලයන්ගෙන් අයින් වෙලා මේ සිත, කය, වචනය කියන තිදොර ආරක්ෂා කරගෙන ඊළඟට මේගොල්ලෝ මොකද කරන්නේ? මේ උදව් උපකාර කරනවා. ඊළඟට දානං සීලංච භාවනා. දැන් අපි ගත්තාම දැන් දන් දෙනවා. ඊළඟට සිල් රකින්නවා, භාවනා කරනවා. ඊළඟට පින් දෙනවා වෙනත් ඇත්තන්ට. ඊළඟට වෙනත් ඇත්තෝ දෙන පින් අපි අනුමෝදන් වෙනවා. ඊළඟට අපේ වැඩිහිටියන්ට අපි සලකනවා. ඒගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් සම්පාදනය කරනවා. නාවනවා, කවනවා, පෝනවා, ලිරට දුකට සලකනවා. ඊළඟට රැකබලා ගන්නවා. ඒ අවශ්‍ය කරන හැම දෙයක් අපි කරනවා. වෙయ్యවච්ච කියලා කියන්නේ අපචායන කියලා කියන්නේ මේකයි. එතකොට මේ වගේ දේවල් අපි සිද්ධ කරනවා. අපේ වැඩිහිටියෝ අම්මා තාත්තා විතරක් නෙමෙයි අපේ වයසට වැඩි කවුරු දැක්කා වුණත් එයාට උපකාරයක් අවශ්‍ය නම් අපි වදල් සිද්ධ කරනවා. ඒ වගේ සංස්කෘතියක් අපේ රටේ තියෙන්නේ. එතකොට අනිත් එක අපිට හැම අවස්ථාවකදීම අපි දන්නා දේ, අපි දන්නා යහපත් දේ, හොඳ දේ අපි කර ධර්මයේ කියලා කියන්නේ ඒ දේ අපි කියලා දෙනවා. කෙනෙකුට දේශනා කියලා කියන්නේ ඒකයි. එතකොට තව කෙනෙක් ධර්මයේ පිළිබඳව යමක් ගැටලුවක් ප්‍රශ්නයක් එහෙම ඇති වුණොත් ඒක සත්‍ය පිළිබඳව අපි ඒ දේ තව කෙනෙකුට කියලා දෙනවා. ධර්ම දේශනා කියලා කියන්නේ ඒකයි. ඊළඟට අපි හැමතිස්සෙම අපි බණ අහනවා. අපට අවස්ථාවක් ලැබුණාම, ඉඩක් ලැබුණාම ඊළඟට අපි ඒ ධර්ම දේශනා කරනවා නම් ඒ ධර්ම දේශනා අපි ශ්‍රවණය කරනවා. ඊළඟට දිට්ඨිජු කියලා කියන්නේ අර අපේ හිතේ තියෙන ඒ වැරදි අයින් කරලා නැත්තම් වැරදි දේවල් විශේෂයෙන්ම කර්මඵල දෙහිීමේ නුවණ, විශේෂයෙන් පින් කියන්නේ මොනවද, පව් කියන්නේ මොනවද, කුසල් කියන්නේ මොනවද, අකුසල් කියලා කියන්නේ මොනවද, ඊළඟට හොඳ මොකද්ද, නරක මොකද්ද, ඊළඟට ලැජ්ජා බය මේ වගේ ඇත්තටම මේ වගේ දේවල් අපේ මනස තුල ඇති කරගන්න ඕන. හරියට ඒවා තේරුම් ගත්තේ නැත්නම් පින තියෙනවා, පව තියෙනවා කියලා තේරුම් ගත්තේ නැත්නම්, කුසලයේ තියෙනවා, අකුසලයේ තියෙනවා කියලා තේරුම් ගත්තේ නැත්නම්, ඊළඟට
කර්මයක් තියෙනවා කර්ම ඵලයක් තියෙනවා තේරුම් ගත්තේ නැත්නම් මිනිස්සු සම්පූර්ණයෙන් මේ දෘෂ්ටි ඍජු වෙන්නේ නැහැ. එතකොට එයා වැරදි දැක්මක යන්නේ. දැක්ම වැරදි වෙච්ච ගමන් ඒ කරන කියන හැම ක්‍රියාකාරකක්ම වැරදි බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ අර සිතත් කයත් වචනයත් සංවර කරගෙන ඒගොල්ලෝ මෙන්න මේ වගේ ක්‍රියාදාම වල නිරත වෙනවා. එතකොට දන් දෙනවා, සිල් රකිනවා, බණ භාවනා කරනවා. ඒ සුදුසු පුජ්‍යලයන්ට සමාජයට ශ්‍රමණයෙකුට වෙන්න පුළුවන්, බ්‍රාහ්මණයෙකුට වෙන්න පුළුවන්, ඊළඟට යාචකයෙකුට වෙන්න පුළුවන්, ගුණ කීයක ඉල්ලන කෙනෙකුට වෙන්න පුළුවන්, දුගී මගී යාචක මේ වගේ විවිධ අයට ඒ වගේ සත්කාර සම්මාන කරනවා. ඒ වගේ දෙන්න ඕන අයට දෙනවා. ඊළඟට අපි විය යුත්තක් තියෙනවා නම් ඒත්තන්ට උදව් උපකාර කරනවා. එතකොට ඒක හොඳ හිතකින් වටිනා අදහසකින් කරන්න ඕනේ. එතකොට එහෙම කරාම පස්සේ එයාට මොකද සිද්ධ වෙන්නේ? ඊට පස්සේ බුදුහාඳුරු කියන්නේ යා මොකද්ද කරන්නේ? සෝකායස වේදා පරම්මරණ දේවානං සහවතම පද්ද. ඒ බදු කෙනා මේ මිය ගිහිල්ලා දිවි ලෝක උත්පත් මෙන්න මේක තමයි සුගතියට මඟ. එතකොට මේ තමයි සුගතියට පාර. එතකොට එයා කායස වේදා පරම්මරණ කියලා කියන්නේ කයින් මේ බිඳිලා නැත්තම් මරණින් පස්සේ දෙවියන්ගේ උත්පත්තියට යනවා. එතකොට දෙවියන්ගේ උත්පත්තියට ගිහලා නිකන් ඉන්නේ නැහැ. එයා කයසිත වචනය කරගෙන හිටියත් දෙවි ලෝකෙ යන්න පුළුවන්. කයසිත වචනේ සංවර කරගෙන ඔය කිසි දෙයක් නොකර හිටියත් දිවි ලෝකෙ යන්න පුළුවන්. හැබැයි කයසිත සංවර කරගෙන මේ පින්කම් කළාන් පස්සේ ඒ දිවි ලෝකෙට යනවා. දිවි ලෝකෙට ගිහිල්ලා ඊළඟට ඒගොල්ලන්ට සිද්ධ වෙන්නේ මොකද්ද? සෝ තත්ත්ලාභී හෝති. ඔහු එහි ලාභී කියලා කියන්නේ යම් කිසි දේවල්ක උරුමකාරයන් බවට පත් වෙනවා. යමක් ලැබීමට සුදුසු කෙනෙක් බවට පත් වෙනවා. මිනිසුන් අතර විතරක් නෙමෙයි දෙවියන් අතර ඉන්නවත් කිසි දෙයක් මොකක්වත් නැති දෙවිවරු ඉන්නවා. ලස්සන නැහැ, ආලෝකේ නැහැ, ප්‍රභාව නැහැ, පිරිවර නැහැ, ඊවල දොර කියන්නේ යාට තියෙන විමාන නැහැ. ඒ වගේ දෙවිවරු ඉන්නවා. විවිධ ඒ කියන්නේ මේ අනිත් එක්ක සංසන්දනය කළා බලන්න අපේ රට අපේ ලෝකෙක හිතලා බලන්නකෝ මේ අපේ මනුස්ස ලෝකේ ලංකාව ගැන හිතලා බැලුවත් එහෙමනේ. එතකොට මේ මිනිසුන් අතර ලොකු විවිධත්වයක් තියෙනවා. ලොකු වෙනස්කමක් තියෙනවා. චින්තනයේත් තියෙනවා, ක්‍රියාකාරකම් වලත් තියෙනවා, වචනේත් තියෙනවා. ඊළඟට ඔවුන්ගේ භෞතික පරිසරය දිහා බැලුවාන් පස්සේ භෞතික පරිසරයත් එක්කත් එහෙම දේවල් තියෙනවා. ඔවුන්ට හිමි වෙච්ච දේවල් තියෙනවා. ඊළඟට ඒ වගේ සැප සම්පත් දිහා බලන ලොකු වෙනස්කම් තියෙනවා. එතකොට ඒ වෙනස්කම තමයි මේ එදිනෙදා කාලවල අපිට අපි විසින් කරගත්ත දේ අපි දීලා තිබුණොත් අපට ඒවා ලැබේවි. ඒ වගේම අපි නොදුන්නොත් ඒ වගේම අපට ඒවා ලැබෙන කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියත් කොච්චර ආයාචනා කළත් කොච්චර මේ අපි ඉල්ලුවත් සමහරට අපට ඒවා අපි ඒකට යුතු නැත්තම් ගැළපෙන්නේ නැත්තම් සුසුසු නැත්තම් ඒක අපිට ලබා ගන්න ඉඩක් ලැබෙන්නේ නැති නිසා මේ කාරණේ මිනිසුන් අතර විතරක් නෙවෙයි දෙවියන් අතරත් තියෙනවා. එතකොට කෙනෙකුට කයසිත වචන කියන තෙදොර ආරක්ෂා කරගෙන දිව්‍ය ලෝක උත්පත්තිය ලබන්න පුළුවන්. හැබැයි සමහර ලාවට අර කියන සැප සම්පත් වල උණුතයිවයි තියෙන්න පුළුවන්. ඉතින් අර වගේ කයසිත වචනේ මේක ආරක්ෂා කරගෙන මේ විදිහට හොඳට දසපින් කිරියවත් වල යෙදිච්ච කෙනාට මොකද්ද වෙන්නේ? එයා මේ ලෝකවල උත්පත්තිය ලැබලා ඊළඟට සෝ තත්ත ලාභී හෝති. එයා හොඳ ලැබෙන කෙනෙක් බවට පත් වෙනවා. මොනවද මේ ලාභී කියලා කියන්නේ? ගෞරවය, ප්‍රශංසාව, කීර්තිය, ධන ධාන්‍ය, සම්පත්, ඊළඟට පිරිවර. ඉතින් මේ වගේ දේවල් අවශ්‍ය කරන දේවල් වල හිමිකාරය බවට පත් වෙනවා. ඊළඟට දිබ්බානම් පංචන්නම් කාමගුණ දිව්‍යමය පංචකාම ගුණයන්ගේ හිමිකාරය බවට පත් වෙනවා. ඉතින් මේ මනුෂ්‍ය ලෝකයේ තියෙන පංචකාම සම්පත්. එතකොට ඒ මනුෂ්‍ය ලෝකයේ තියෙන මේ ඇස, කන, දිව, නාසය, ශරීරය කියන මේවා පිනවන්න පුළුවන් හැකියාව. එතකොට ඒවා සමහර කෙනෙකුට මේවා ඒ විදිහට තමයි බලාපොරොත්තු වෙන විදිහට ඒවා පිනවන්න තියෙන ශක්තිය නැති වෙනවා. සැප සම්පත් අඩු වෙනවා, ධන දහානි නැති වෙනවා, ප්‍රඥාව අඩු වෙනවා. ඉතින් මේ විදිහට දේවල් තියෙනවා. එතකොට මේම කෙනෙක් තමයි. එතකොට සිත කය වචනය කියන තිදොර ආරක්ෂා කරගෙන ඊළඟට මේ කියන දානමානස්ය මේ දාන ඊළඟට සීල භාවනා ආදී දසපින් ක්‍රියාවත් වල නිරත වෙන කෙනා මරණින් පස්සේ ඊළඟට දිව්‍ය ලෝක උත්පත්තිය ලැබනවා. දිව්‍ය ලෝක උත්පත්තිය ලැබලා ඒ ලෝකයේ තියෙන සැප භුක්ති විඳීමේ හිමිකාරයෙක් බවට පත් වෙනවා. උරුමකාරයෙක් බවට පත් වෙනවා. එතකොට දැන් මනුෂ්‍ය ලෝකේ ඉපදුනාමත් මේක කාම ලෝකයක්. එතකොට මේ කාම ලෝකයේ සැප සම්පත් තියෙනවා. ඒවා ක්‍රමානුකූලව භුක්ති විඳින්න ඕන. ඒක තමයි පින කියලා කියන්නේ. එතකොට ඒක ඒ භුක්ති විඳීම සඳහා ඔහුට මේ ලෝකේ උපදින්නේ ඒ නිසා. එතකොට ඒ භුක්ති විඳින්න අර විදිහට පින්කම් කරලා තියෙන්න ඕන. එහෙම වුණාන් පස්ස තමයි අපට හිතට දුකක් නැතුව ඒ සැප සම්පත් භුක්ති විඳීමේ හැකියාව තියෙන කිසියම් ආචරණමේ සංවර සදාචාරාත්මක පදනමක පිහිටලා. ඒක මේ අර නිදහසක් නෙමෙයි මේ දකින දේවල් කරන්න නිදහස නෙමෙයි. එතකොට ඒ සැප සම්පත් භුක්ති විඳීමේ හැකියාව Tamanට තියෙනවා.
එතකොට ඒ අර මේ අපේ නීතිරීති තියෙනවා ඊළඟට අපේ ආගම දහම තියෙනවා. ඒ වගේම පිට යන්නේ නැතුව ඒ දහම භුක්ති විඳීමේ හැකියාව මේ හැමෝටම තියෙනවා. ඉතින් ඒ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. ඒතකොට සුගතියට යන්න කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ වගේ දේවල් සිද්ධ කරන්න ඕනේ. සිද්ධ කරාම එයාට සුගතියට යන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මේ මිහිඳු මහරහතන් වහන්සේ මේ කාරණා ටික පැහැදිලි කරන්න උන්වහන්සේ ඔය විමානවත්තු ප්‍රකරණය ඉතාම හොඳට පාවිච්චිට ගත්තා. ඊළඟට විමානවත්තු උපකරණය උන්වහන්සේ ප්‍රයෝජනයට ගත්තා. මේ විමානවත්තු උපකරණේ තියෙන්නේ දැන් පේතවත්තු කියලා වෙනම එකක් තියෙනවා. ඊළඟට විමානවත්තු කියලා වෙනම එකක් තියෙනවා. එතකොට මේ අද අපට කියන්නේ සුගතිය යන පාර විමානවත්තු ආශ්‍රයෙන් පැහැදිලි කරන්න කියලා තමයි කියන්නේ. එතකොට ඒ විමානවත්තු කියලා කියන්නේ මේ විමාන කියලා කියන්නේ මේ දිව්‍ය ගෙවල් කියන අදහස. විමාන කියලා කියන්නේ යම්කිසි කෙනෙකුට දැන් පින් දහම් කරලා දිව්‍ය ලෝක යනකොට ඔහුට එහි විමන් පහළ වෙනවා කියන එක තමයි මේ අපේ දේශනාවල විමානය කියලා කියන්නේ ගෙයක්. එයාට ගැළපෙන ලස්සන හොඳ ගෙයක් ඇති වෙනවා. එතකොට මේ එහි පහළ වෙනවා. විශේෂයෙන්ම මිනිස්සු ඕපාතිකන එහි දිව්‍ය ලෝක උත්පත්ති ලබන්නේ. එතකොට එහි ගියාම ඊළඟට ඒගොල්ලන්ට උරුම කර්ම තියෙන ඒ හිමිකම් තියෙන ගයක් යනට ඒගොල්ලන්ට මේ කරපු පුණ්‍ය ශක්තිය බලයෙන් පහළ වෙලා තියෙනවා. ඉතින් ඒවා මිහිඳු මහරහතන් වහන්සේ අර විමානවත් උපකරණය ආශ්‍රය කරගෙන එදා මේ අර රජගෙදර හිටපු පිරිසට අර අනුලා බිසෝන් වහන්සේ ප්‍රදාන 500ක් කාන්තාවන්ට පැහැදිලි කළා, දේශනා කළා. ඊළඟට ඒදා ඒ රජගෙදර හිටපු පිරිසට. ඒකේ අපට මේ විමානවත් උපකරණය කියන පොත දැන් අපට තියෙනවා. ඒ පොතේ පරිච්ඡේද 7ක් තියෙනවා. ඒ 7 මේ කතා 85ක් තියෙනවා. ඒ 85න් මම පොඩි පැති ආවරණ වෙන විදිහට කතා කීපයක් තෝරාගත්තා. මේ අර දේශනාවේ සඳහන් කරපු කාරණා කරපු මිනිස්සු දිව්‍ය ලෝකේ උපදුනා කියලා කියන්න මේ ඔප්පු කරන්න පුළුවන් විදිහට නැත්තම් ඒ සාධක තියෙන විදිහට ගැළපෙන විදිහට. එතකොට නිකන් ඉඳලා නෙමෙයි ওই විමානවත්වයේ පැහැදිලි කරන සියලුම කාරණා ওই විමානවත්වයේ ඉදිරිපත් කරන කතා හැම එකකින්ම ඒගොල්ලෝ ගත කරපු ජීවිතය පිළිබඳව ඉතාම පැහැදිලි විස්තරයක් තියෙනවා. ඒගොල්ලෝ මේ ලෝකේ ඉඳෙද්දි, මනුස්ස ලෝකේ ඉඳෙද්දි මොනවද කළේ? ඒ මොනවද කළේ? ඊට අනුරූපව තමයි එහෙ ගිහිල්ලා ඒගොල්ලෝ ඒ සප සම්පත් ලබලා තියෙන්නේ. ඉතින් මේ විමානවත් උපකරණේ මුගලන් මහරහතන් වහන්සේ, රේවත මහරහතන් වහන්සේ, නාරද මහරහතන් වහන්සේලා මේ රහතන් වහන්සේලා දිව්‍ය චාරිකාවේ යනකොට හම්බීච්ච කතා තමයි මේ තියෙන්නේ. ඒතකොට උන්වහන්සේ එහි ගිහිල්ලා මේ කතාවල් දැනගෙන ඇවිල්ලා සමහරවිට බුදුහාමුදුරන් වහන්සේට දේශනා කරනවා. බුදුහාමුදුරන් වහන්සේට කියනවා මේ විදිහේ මේ කතා ප්‍රවෘත්ති නැත්තම් මේ විදිහේ දේශනා තියෙනවා. ඊට පස්සේ ඒ දේශනා මූලාශ්‍රය කරගෙන නැත්තම් ඒ දේශනා පෙරදරි කරගෙන තමයි උන්වහන්සේ සමහර දේශනා පවත්වලා ඊළඟට බණ දේශනා කළා. ඒවා අට්ටුප්පත්ති නැත්තම් අර්ථෝත්පත්ති නැත්තම් මූලාශ්‍රයේ සාධක හැටියට අරගෙන මේ ඉන්න අයට ධර්ම දේශනා කළා. යහපත කරන්න අයහපතෙන් වළකින්න කියලා උන්වහන්සේ අවවාද අනුශාසනා කළා තියෙනවා. ඉතින් ඒ බඳු කතා ප්‍රවෘත්තියක් තමයි මේ විමානවත්වයේ තියෙන ස්වර්ණ විමාන වස්තුව කියලා කියන්නේ. ස්වර්ණ විමාන වස්තුව. එතකොට මේ විදිහට ඉතින් මේ මිහිඳු මේ මුගලන් මහරහතන් වහන්සේ ඔය දිව්‍ය ලෝකයේ චාරිකාවල වඩිනකොට උන්වහන්සේ දැක්කා බොහෝම ලස්සන කියන්නේ ස්වර්ණ මේ රත්තරන් වලින් කළපු විමානයක් හිමිකරුවෙක් දැක්කා. ඒ දැකලා උන්වහන්සේ අහනවා ඒ දෙව්ලොව අධිපතියගෙන් ඔබ මොකද්ද කළේ කියලා. ඔබ මොකද්ද මේ විමානය ලබන්න ඔබ කරපු දේ මොකද්ද? ඊට පස්සේ ඔහු කියන්නේ අහං අන්දක වින්දස්මින් බුද්දස්සාදිච්ච බන්දුනෝ විහාරං සත්තුනෝ කාසින් පසන්නෝ සේහිපානෙහි තත්ත ගන්ධංච මාලංච පච්චග්ගංච විලේපනං විහාරං සත්තුනෝ දාසින් විප්පසන්නේන චේතසා. ඊට පස්සේ මොකද්ද මේ කියන්නේ? යා කියනවා මම මේ ඉන්දියාවේ ඉන්න කාලේ මේ බොහෝම ශ්‍රද්ධාවෙන් වගේම මේ සිතකය වචනය කියන තිදොර ආරක්ෂා කරගෙන බුදුහාමුදුරන් වහන්සේට පර්වතයක් මුදුනේ මේ පන්සලක් කරලා දුන්නා. විහාරස්ථානයක් කරලා දුන්නා. විහාරයක් කරලා දුන්නා. එතකොට ඒ විහාරය කරදීමේ ප්‍රතිඵල හැටියට තමයි මට මේ වගේ මේ දිලිසෙන වැදගත් ඒ වගේම මේ
රන්වන් පාට විමානක මේ වගේ මහා පිරිසක් ආශ්‍රය කරගෙන මම ජීවත් වෙන්නේ මේ දීපු නැත්තම් ඒ දීපු බුදුහාමුදුරන් වහන්සේට පූජා කළ ඒ කුටියේ ආනිසංස හැටියට තමයි මට මේක ලැබිලා තියෙන්නේ. ඒතකොට ඔහු ශ්‍රද්ධා සම්පන්නව සිත කය වචන කියන මේ තෙදොර ආරක්ෂා කරගෙන මේ අර දසපින් ක්‍රියාවත් ගණයට ගණන් ගන්න පින්කම් වලින් මේ විහාර පූජාව කියන එක කරලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි එයා ඒ ලෝකේ උත්පත්තිය ලැබලා තියෙන්නේ. එතකොට සරණ විමාන වස්තුව කියලා කියන්නේ ඒ විදිහට පැහැදිලි කරන එකක්. ඊළඟට තවත් මේ විමාන වස්තුවේ තියෙනවා මේ චතුරිත්ති විමාන වස්තු කියලා කතාවක්. චතුරිත්ති විමාන වස්තු. ඒ කියන්නේ කාන්තාවන් 4 දෙනෙක් පිළිබඳව. කාන්තාවන් 4 දෙනෙක් මේ දහස් ගණනින් පිරිවර සහිතව මේ ඉතින් ඒ විස්තර දිගට කතා කරලා තියෙන ඔවුන් ලැබපු ඒ විමානවල තියෙන චිත්තාකර්ෂණීය ස්වરૂපේ විචිත්‍රවත් බව, ශ්‍රේෂ්ඨ බව, උදාර බව. ඉතින් අනිත් අයට අනිත් දිව්‍යොත් එක්ක සංසන්දනය කරනකොට මේගොල්ලන්ට ලැබිච්ච ඒ විමානවල තියෙන විචිත්‍රත්වය පිළිබඳව විස්තර කරලා තියෙනවා. ඉතින් මේකෙත් කියන්නේ මේ ඒගොල්ලෝ මේ කාශ්‍යප බුදුහාමුදුරන් වහන්සේගාද මේ චතුර්ථ විමානවත්තු කියන කතා ප්‍රවෘත්තිය කියන්නේ මේ කාශ්‍යප බුදුහාමුදුරන් වහන්සේගේ කාලේ එකම කුලයක ස්ත්‍රීන් නැත්තම් පවුලේ සහෝදරයන් 4 දෙනෙක් හිටියා. ඒ 4 දෙනා එකම පවුලකට විවාහ වුණා. එකම පවුලක විවාහ වෙලා ඊළඟට මේගොල්ල සම්පූර්ණයෙන්ම අර තිදොර සංවර කරගෙන අර කියපු දස අකුසල් කර්ම කළේ නැහැ. දස අකුසල් කර්ම කරන්නේ නැතිව මේ බොහෝම ධාර්මිකව ජීවත් වුණා. ධාර්මිකව තමන්ගේ ජීවන කටයුතු කරගෙන ගියා. ඉතින් ඒකෙදි කියනවා මේ එක කාන්තාවක් ඇහැල ගහක මල් ටිකක් පූජා කරලා තියෙනවා බුදු කෙනෙකුට. ඊළඟට තවත් කෙනෙක් නීලෝත්පල නිලුපුල් පූජා කරලා තියෙනවා. තවත් කෙනෙක් සුදු නෙළුම් පූජා කරලා තියෙනවා. තවත් කෙනෙක් සමන් මල් පූජා කරලා තියෙනවා. මේවා කරලා තියෙන්නේ බොහොම ප්‍රසන්න සිතින්, ශ්‍රද්ධා සම්පන්න සිතින්. ඊළඟට බොහොම මේ බුදුහාමුදුරන් කරේ දැඩි භක්තියෙන් ගෞරවයෙන් තමයි පූජා කරලා තියෙන්නේ. ඒ පූජා කිරීමේ ප්‍රතිඵල හැටියට තමයි ඊළඟට ඒගොල්ලන් වෙන්වෙන්ව ගිහිල්ලා අර විමාන 4ක් ලැබිලා ඒ විමාන 4 ඒ විදියට ජීවත් වෙන්නේ. එතකොට පුංචි කුසල කර්මයක් තමයි මේක. ඒවල ජීවිත අර කියන සතර මේ තුන්දොර ආරක්ෂා කරගෙන ඊළඟට ලස්සනට ඒගොල්ලන්ගේ ජීවිත ගත කරලා තිනවා. ඉතින් මේ විදියට බැලුවාන් පස්සේ අර මේ විමානවත්තු කියලා කියන්නේ විමාන වස්තුවේ තියෙන කතා ප්‍රවෘත්ති වලින් මිහිඳු මහරහතන් වහන්සේ එදා රජගෙදර හිටපුවට පැහැදිලි කළේ මෙන්න මේ වගේ දේවල් සිද්ධ කරොත් එහෙම එතකොට මේ වගේ තත්ත්වයන්ටපත් වෙන්න පුළුවන් කියලා. ඊළඟට මම තවත් උදාහරණයක් කියන්නම් මේ අපේ පින්නතුන් දන්න එකක් තමයි මේ මණ්ඩූක දිව්‍යපුත්‍ර කතාව. මණ්ඩූක දිව්‍යපුත්‍ර කතාව මේකත් විමානවත්වයේ තියෙන එකක්. මණ්ඩූක දිව්‍යපුත්‍ර කියලා කියන්නේ මැඩියෙක් දෙවියෙක් කියලා උත්පත්ති ලැබු විදිය ගැන එක කියලා තියෙන්නේ. ඉතින් ඇත්තටම දැන් අර මනුෂ්‍ය ලෝකේ ඉපදිලා තියෙන අය මනුෂ්‍යයන් හැටියට අර තුන්දොර ආරක්ෂා කරගෙන අර විදියට මේ ඒ දානාදී ඒ දසපින් ක්‍රියාවත් කළා දිව්‍ය ලෝක උත්පත්ති ලැබලා තියෙන මේ මැඩිය කොහොමද දිව්‍ය ලෝක උත්පත්ති ලැබෙන්නේ? ඉතින් මේ ගර්ගරා කියලා පොකුණක් ආශ්‍රේ බුදුහාමුදුරන් වහන්සේ ධර්ම දේශනාවක් කරන වෙලාවකදී මේ මිහිරි කටහඬ බුදුහාමුදුරන්ගේ ඒ තිවිච්ච ඇත්තරම උන්වහන්සේගේ කටහඬ ගැන විස්තර තියෙනවා. එතකොට ඒ තරමට මිනිස්සු ඒ සතාට ධර්මයේ අර්ථ තේරෙන්නේ නැහැ. නමුත් අර කටහඬට ලොකු ප්‍රසාදයක් ඇති වුණා. ඒ ප්‍රසාදයක් ඇති වෙන වෙලාවේ ඔය අතර වාරේ මේ ගව පාලකෙක් ගවයන් පාලනය කරපු ළමයෙක් ඇවිල්ලා කෙවිත තියලා කෙවිත බිම හිටෙව්වන් පස්සේ මේ සතාගේ ඔළුව උඩ තමයි අර කෙවිත රැඳිලා තියෙන්නේ. ඊට පස්සේ ඔහු ඒක පල්ලෙහාට බැස්සුවාන් පස්සේ එහෙමම මේ ඒ කෙවිතේ පල්ලෙහාට ගිහිල්ලා මේ සතා මැරුණා. හැබැයි මැරුණේ ඔහුට තේරුණෙත් නෑ මේක හිටියයි කියලා ඊළඟට මෙහෙම දෙයක් වුණා කියලා තේරුණේ ඒ තරමට සිත අර සොරෙහි කෙරෙහි ඇදලා තිබුණා. ඒ සොරෙහි කෙරෙහි ඇදලා තිබිච්ච නිසා ඒ සිතෙන්ම ඔහු කාල යාත්‍රා කරලා ඉවරලා ඊළඟට ඔහු දිව්‍ය ලෝක උත්පත්තිය ලැබුවා. එතකොට අර චිත්තප්‍රසාද හේතුන් මේ සත්තාගච්ඡන් සුගතින් කියලා කියන්නේත් ඒකයි. චිත්තප්‍රසාදය ඇතිවෙච්ච ප්‍රමාණකින් එහෙම යන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහේ කතා ප්‍රවෘත්තිත් මේ විමානවත්වයේ තියෙනවා. ඒතකොට තිරිසන් ලෝකයේ හිට බොහොම කලාතුරකින් අහම්බෙන් වෙන දෙයක්. එතකොට එහෙම අයත් මේ වගේ දිව්‍ය ලෝක උත්පත්තිය ලැබලා තිනවා පුංචි හිත සතුටපත් කර ගැනීම මගින්. ඊළඟට ඔය විශේෂයෙන්ම මේ අඹුසමියන් හැටියට දැන් අගාරේ විමානවත්තු කියන කතා ප්‍රවෘත්තින් කියන්නේ ඊටාම හොඳ අඹුසමියන් හැටියට ස්වාමි භාර්යා දෙදෙනා
ඒ දෙදෙනාම සීල සම්පන්නයි. ඒ වගේම දස පින් කිරේවත් ඔය සිත කය වචනය කියන තියදොර ආරක්ෂා කරගෙන අර පින්දහම් සිද්ධ කරලා ඊටාම හොඳට තමන්ගේ මේ ලෝක වශයෙන් කරන ඒ ජීවන කටයුතු කරගෙන ගිහිල්ලා ඔවුන් කයින් බිඳිලා නැත්තම් මරණයෙන් පස්සේ තවතිසා උත්පත්තිය ලැබලා ඉතින් ඒ නිසා ඔවුන් ලැබපු ඒ දිව්‍ය විමාන දිහා බලලා උන්වහන්සේ ඇහුවාන් පස්සේ උන්වහන්සේට කියන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි මේ ස්වාමීනි මොග්ගලන් මහරහතන් වහන්සේ අපි මේ මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ මොකවත් නෙමෙයි අපි මේ බොහොම මේ පිරිසුදුව හිටියා ස්වාමියෙක් හැටියට භාර්යාවක් හැටියට අපි දෙන්නට විශ්වාසවන්තව ඊළඟට අපි සතුටෙන් මේ සිත කය වචනේ කියන ආරක්ෂා කරගෙන අපේ සැප සම්පත් භුක්ති විඳින්මින් ඊළඟට මේ එන මහාන බමුණන්ට ශ්‍රමණයන්ට උදව් උපකාර කරමින් අපි ජීවත් වුණා. ඒ නිසා තමයි අපි මේ ලෝකෙ උත්පත්ති ලැබලා තියෙන්නේ කියලා තියෙනවා. අනිත් එක තවත් ඔය මනිතුන විමානවත්තු කියලා කතා ප්‍රවෘත්තියක් තියෙනවා. ඒකෙදි කියන්නේ මේ මම්මාවත් පාරවල් ඇලදොලවල් ඊළඟට හදන අය. එතකොට අනුන් වෙනුවෙන් වැඩ කටයුතු කරන නිරන්තරයෙන් දැන් වැව් පොකුණු හදන අය. ඊළඟට මම්මාවත් හදන අය. අනුන්ගේ යහපත සඳහා විශ්‍රාම ශාලා හදන අය. අනුන්ගේ යහපත වෙනුවෙන් වැඩ කටයුතු කරන අය කොහොමද උත්පත්තිය ලබන්නේ? ඔවුන්ට ලැබෙන සැප සම්පත් මොනවද? ඊළඟට සක්‍රදිව රාජ්‍යයත් ඒ විදිහට පත් වෙලා තියෙන්නේ ඒ විදිහේ රාජකාරී කොටසක් කරපු නිසා. සක්‍රදිව රාජ්‍යයා සක්‍ර උනේ අර විදිහට අනුන් සඳහා මම්මාවත් ඊළඟට මේ පාරවල් වැව් පොකුණු ලිං ඊළඟට ආරාම පන්සල් පින්තාලි මේ වගේ දේවල් කරපු නිසා තමයි ඊළඟට ආරාම වන රෝපණය කිරීම ආරාම කියන්නේ කැලෑ හැදීම කැලෑ හැදුවන් පස්සේ කැලේ තියෙන ප්‍රයෝජනේ සතාට සිව්පාට මිනිසාට කෙලවරක් නැහැ. ඉතින් ඒ නිසා ඒවා හොඳ වටිනා පින්කම් හැටියට තමයි දේශනාවේ සඳහන් වන්නේ. ඉතින් පින්වත්නි මෙන්න මේ විදිහට දැන් අපේ මේ කාලේ හැටියට දිගට ඉතින් මේ විමානවත්තු ආශ්‍රයෙන් සුගතියට මඟ පැහැදිලි කරන්නේ. එතකොට ඒ විමානවත්තුවේ මේ සුගතියට ගියාය මොනවද කරේ කියන එක ඉතාමත්ම හොඳට පැහැදිලිව එදා ඒ මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළා. ඒ වගේම මම මේ වෙලාවේ මේ දුගතියට යන්නත් හේතු වෙච්ච කාරණයක් කියලා අපේ මේ ධර්ම දේශනාව අපි නිමාවටපත් කරනවා. මේ ඒකත් මේවා නොකර මිනිසුන්ට උනේ මොකද්ද කියලා. දැන් මේ කතා කරේ අර සිත කය වචනේ ආරක්ෂා කරන දම්පැන් පූජා කරපු අය මේ මරණින් මස්සේ දිවි ලෝකයේ ගියා කියන එකයි මම මේ පැහැදිලි කළේ ඊට අදාළව කතා ප්‍රවෘත්ති ආශ්‍රයෙන්. ඒ වගේම පේතවත්තු කියන එකෙන් කියන්නේ ඒවා නොකරපු අයට වුණ දේ මොකද්ද කියන එක. එතකොට පේතවත්වයේ තියෙනවා ප්‍රසිද්ධ කතා ප්‍රවෘත්තියක් සරියුත් තෙරුන් වහන්සේගේ මව් ප්‍රේතය පිළිබඳව. සරියුත් තෙරුන් වහන්සේගේ මව් ප්‍රේතය කියලා කතා ප්‍රවෘත්තියක් තියෙනවා. ඒ කතා ප්‍රවෘත්තියේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ මේ ජේතවනාරාමයේ වැඩ සිටින කාලේ බ්‍රාහ්මණයෙක් හිටියා. මේ බ්‍රාහ්මණයා පුදුම විදිහට දන් දුන්නා පින්කම් කරා ඊළඟට ඒ වගේ අර දස පින් කිරියවත් ඒ විදිහටම කරා. ඒ විදිහට කරලා මෙයාට පොඩි ගමනක් යන්න සිද්ධ වෙලා නෝනාට කතා කරලා කිව්වා අනේ මම මේ පොඩි ගමනක ගිහලා එනකම් මේ වැඩේ හොඳට කරන්න මේ එන අයට සලකන්න මේගොල්ලන්ට උදව් කරන්න උපකාර කරන්න සත්කාර සම්මාන කරන්න කියලා. ඉතින් මෙයා හොඳයි කියලා බාරගෙන ඉවරලා එයා බමුණා ගෙදරින් ගියා විතරයි අර එන අයට පුදුම විදියට නරක විදියට බැනලා මේ පලාත එන්න එපා තොපි මේ එහෙම කියලා කිව්වා උඹලා ලේ බීපල්ලා උඹලගේ තියෙන මේ මස් කාපල්ලා මෙහෙ එන්න එපා ඊළඟට හෙමසොටු කාපල්ලා කියලා බැන්න අර මිනිසුන්ට. ඒ බැනලා එලව ගත්තා. ඊළඟට මංගින් ආවන් පස්සේ ඒගොල්ලන්ට අර මේ බමුණා හොඳට හදලා තිබ්බ ශාලා පැත්තක වහලා දාලා නිකන් ඔය අතන මෙතන ඉන්න කිව්වා. එහෙම ඉඳලා මෙයා මැරුණා. ඒ මැරිලා ඉවරලා ප්‍රේත ලෝක උත්පත්ති ලැබුවා. විශාල දුක් විඳමින් ඈට අනුභව කරන්න ඕනේ සෙම් සොටු මල මූ ඊළඟට ඒ වගේ දේවල් තමයි කන්න ඕනේ. ඉතින් කිට්ටු කරන්නවත් බැරි වුණා මේ යහපත් කෙනෙක් ළඟට. හැබැයි මේ අවස්ථාවේදී සරියුත් මහරහතන් වහන්සේ සහ මොග්ගලන් මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කප්පින මහරහතන් වහන්සේලාගේ මේ හතර නම උන්වහන්සේලා වනාන්තරයක හිටියා. ඉතින් මෑ පෙරේතියෙක් කියලා උත්පත්ති ලැබුවාන් පස්සේ මෑට පේනවා මේ සරියුත් මහරහතන් වහන්සේ මට මීට අවුරුදු මේ කල්ප නැත්තම් ආත්ම භාව 5කට යා මගේ මෑණියන් මේ මගේ පුතා වෙලා හිටියයි කියලා. ඉතින් ඒක දැකලා මේ උන්වහන්සේ හම්බෙලා තමන්ගේ මේ දුක කිව්වාන් පස්සේ මට කන්න දෙයක් නැහැ බොන්න දෙයක් නැහැ අඳින දෙයක් නැහැ කියලා කිව්වාම උන්වහන්සේ බිම්බිසාර මහරජුන් වහන්සේට කියලා ඊළඟට ආරාම විහාරාම හදලා සකස් කරලා ඉවරලා ඊළඟට මේ එතුමියගේ නාමයෙන් මහා සංඝරත්නයට පූජා කරා. ඒ පූජා කරාන් පස්සේ තමයි එතුමිය ඒ പ്രേතාත්ම භාවයෙන් මිදුනේ. ඉතින් පින්වත්නි එතකොට සුගතියට මඟ කියලා කියන්නේ අර විදිහට අපි
ඒ සිතකය වචනය කියන මේවා ආරක්ෂා කරගෙන ඒ දසපින් කිරේවත් කරාන් පස්සේ ඔවුන් සුගතියට යන්න පුළුවන්. ඒ වගේම ඒක පිළිගන්නේ නැතුව ඒක පැත්තකට දාලා ඒ පිළිබඳව ගණන් ගන්න නැතුව ඒවා කරන අයටත් නිନ୍ଦා අපහාස කරමින් වැඩ කටයුතු කරාන් පස්සේ ඒගොල්ල යන ලෝකයේ පිළිබඳ තමයි ඔය පේතවත්තු කෙනකින් පැහැදිලි කරන්නේ. ඉතින් ඒ අනුව අද අපේ ධර්ම දේශනාව මෙතකින් સમાપ્ત කරනවා. ඉතින් ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටම උතුම් නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස, මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් සිහිපත් කරන්නට වසර 32කට පෙර පරලෝ සැපත් LDS සමරසේන පියාණන්ට සහ 2022 වසරේ අප්‍රේල් මාස 5 වන දින පරලෝ සැපත් NS සමරසේන මෑණියන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා මහරගම කටුවාවල පාරේ පදිංචි සමරසේන පවුලේ දූදරු පිරිස. විශ්‍රාමලත් පාඨශාලාචාර්ය සෙනරත් වික්‍රමසිංහ මහතාගේ සහ එම මහත්මියගේ පරලෝ සැපත් ආදරණීය දෙමව්පියන්ටත් ලේලිය වන ධර්මපාලී දිල්රුක්ෂි මහත්මියගේ පරලෝ සැපත් දෙමව්පියන්ටත් පරම්පරාවේ අභාවයටපත් සියලුම ඥාතීන්ට භව ගමන නිමා කොට ලබන උතුම් වූ අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින පවුලේ සහෝදර දූදරු මුණුපුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු හා රැකියා කටයුතු සාර්ථක වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් ධර්ම දේශනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේට සහ ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාට උතුම් වූ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරනවා ගලගෙදර වත්ත පදිංචි PGS වික්‍රමසිංහ මහත්මිය. මීට වසර 13කට පෙර පරලෝ සැපත් වූ K විජේරත්න ස්වාමි පුරුෂයාටත් වසර 9කට පෙර පරලෝ සැපත් චාන්දනී මානෙල් දිසානායක දියණියටත් දෙපාර්ශවයේ පරලෝ සැපත් දෙමව්පිය සහෝදර සහෝදරීන්ටත් ගුරු උතුමන්ලාටත් සුජීවත්ව සිටින දූ දරුවන්ටත් ලේලිය සහ බෑනාවරුන්ටත් මුණුබුරු නිබිරියන්ටත් දේශකයන්න් වහන්සේටත් ලෝවැසි සෙමටත් මේ කුසලානිසංස බලයෙන් පැතු බෝධියකින් නිවන් සුව ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුව දායකත්වයේ දරනවා මරදන් කඩවල පෙරිය කුලම අරුණ නිවසේ පදිංචි TB සෝමාවතී මහත්මිය. මාතලේ විදුහල් ප්‍රදේශයේ පදිංචිව සිට පරලෝ සැපත් ජයවර්ධන පියතුමාටත් හුණුකැට ඇල පදිංචිව සිට පරලෝ සැපත් හීන් බණ්ඩා මාමණ්ඩියටත් ලොකුමැණිකේ නැන්දනියටත් පරලෝ සැපත් සියලුම සංසාරගත ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සීතා ඒකනායක මෑණියන්ට පවුලේ සියලුම සහෝදර සහෝදරියන්ට ධර්ම ශ්‍රවණය කළ සැමට සිත් පැතීම සඳහාත් දායකත්වයේ දරනවා මාතලේ විදුහල් ප්‍රදේශයේ පදිංචි සුනේත්‍රා ඒකනායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. දැන් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ගෞරවනීය දේශකයන්න් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. හොඳයි අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කළ සියලුම දෙනාට උතුම් අමා මහ නිවන් සුව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශයේ මහාචාර්ය පූජ්‍යපාද කිව්ලේගෙදර නාරද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වයේ ලබා ගන්න. කතා කරන්න ආගමිකාංශයට අපගේ දුරකථන අංකය 0112 697 140 0112 697 140. මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයෙන් විමසන්න 011307 1082 011307 1082. ඔබට තෙරුවන් සරණයි.